අද දවසේ මේ කොතලාවල නැෂනල් ඩිෆෙන්ස් යුනිවර්සිටි විවාදය ගැන අපි කතා කරනකොට යම්කිසි ඉතිහාසයේ යම්කිසි කරුණු කීපයක් මම මතක් කරන්න කැමතියි මේ සභාවට. අපි දන්නවා 1970 ගණන් වල ද්‍රවිඩ තරුණයින් අවියායුධ ගන්න තැනකට තල්ලු වෙන්න ප්‍රධානම වූ හේතුව තමයි මේ අධ්‍යාපනයේ අත තැබීම. ඒ කියන්නේ ගොඩක් හේතු සාධක තිබ්බ 1948 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නිදහස ලැබුණාන් පස්සේ ප්‍රධාන හේතු සාධක ගොඩක් තිබ්බත් අවියායුධ ගන්න තැනකට ද්‍රවිඩ ජාතිකයන් තල්ලු වුණේ මේ අධ්‍යාපන ක්‍රමයේ අත තැබීම නිසා තමයි. සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ස්ටෑන්ඩඩයිසේෂන් එක අනුව ද්‍රවිඩ ජාතික තරුණයන්ට අසාධාරණයක් සිදු වෙන බව දැනගෙන ඒ අවියායුධ ගන්න තැනකට තල්ලු වුණා කියන එක මේ රටේ අද ගොඩක් අය දන්නේ නැහැ. මොකද රටේ කට්ටිය දන්නේ නැහැ මේ යුද්ධ පටන් ගත්තේ කියලා. හැබැයි අපි අවසාන වශයෙන් දන්නවා එතුමියට 1980 ගණන් වල එතුමියගේ ප්‍රජා අයිතියත් නැති වෙලා තමයි අන්තිමට එතුමිය එතුමියගේ දේශපාලනේ තිබ්බේ. මොකද අධ්‍යාපනය කියන්නේ රටක ඉතාමත් වැදගත් දෙයක්, සියලු දෙනාටම බලපාන දෙයක්. ඒ වගේ අවස්ථාවක තමයි අද මේ ශ්‍රී ලංකාවේ මේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි පනත යටතේ ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයට නැවත වරක් අත තැබීමක් තමයි සිදු වෙන්නේ. මේකේ ප්‍රතිවිපාක ඉදිරි කාලයේදී දැනගන්න පුළුවන් කියන එක මේ රජය හොඳින් මතක තියාගන්න ඕනේ. අද ගත්තොත් එහෙම අපි හමුදාව මිලිටරි එක මිලිටරයිසේෂන් ත්‍රිවිධ හමුදාව සියලු දේටම මේ රටේ සම්බන්ධයි. heavy militarization is happening throughout Sri Lanka. අපි බැලුවොත් එහෙම දැන් අද කොවිඩ් පාලනය කරන්නෙත් ත්‍රිවිධ හමුදාවෙන්. අපි දකිනවා කවුද අපේ හමුදාපතිතුමා හමුදාපතිතුමා ත්‍රිවිධ හමුදාවෙන් කොහොමද කොවිඩ් පාලනය කරන්න කියලා කියන්නේ. ඒ වගේම තමයි අද law and order ලංකාවේ නීති හා සාමය පාලනය කිරීම පිළිබඳවත් හමුදාව ත්‍රිවිධ හමුදාව තමයි කරන්නේ. ලංකාවේ නීති හා සාමය කියන්නේ පොලිසිය බාර දෙයක්. මේක ත්‍රිවිධ හමුදාවට යන්න ඕනේ. ඊටාත්ම කරගන්න බැරි තත්ත්වයක් ආවත් තමයි ත්‍රිවිධ හමුදාවට යන්න. හැබැයි අද law and order පාලනය කරන්නේ ත්‍රිවිධ හමුදාවයි. මම දැක්ක මේ ඊයේ පෙරේදා තවත් ආටිකල් එකක් Directorate for Agriculture and Livestock හමුදාව විසින් ඇග්‍රිකල්චර් හා ලයිව්ස්ටොක් සම්බන්ධවත් යම්කිසි ඩිපාර්ට්මන්ට් එකක් පටන් ගන්න කියලා ඇග්‍රිකල්චර් වලටත් අත තියලා තියෙනවා කියලා අපිට දකින්න පුළුවන්. දැන් මේ වගේ කරගෙන යන අපි දැක්ක පහුගිය කාලේ හමුදාවේ නිලධාරීවරු ගිහිල්ලා හාල් කොහෙද තියෙන්නේ කියලාත් හෙව්වා. වී ගබඩාවල. දැන් මෙහෙම කරගෙන ඇවිල්ලා අද අන්තිමට උසස් අධ්‍යාපනයටත් හමුදාව අත තියෙන තත්ත්වයක් තමයි අද ඇති වෙලා තියෙන්නේ. මේක ඉතාමත් පැහැදිලි. මෙතන කවුරු මොනවා කිව්වත් මේ ඇක්ට් එක බැලුවම මේක උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නෙවෙයි ඉන්නේ. මේක ඩිෆෙන්ස් මිනිස්ටර් යටතේ එන පනතක්. ඒ වගේම තමයි මේකේ අපි බැලුවොත් එහෙම වයිස් චාන්සලර් පත් කරන්නේ ජනාධිපතිතුමා. ඊට අමතරව තමයි මේකේ බෝඩ් එකේ ඉන්න අය ගත්තොත් එහෙම Secretary to the Ministry of the Minister assigned the subject of defense, Additional Secretary to the Ministry of the Minister assigned to the subject of defense, Chief of Defence Staff, the Commander of the Sri Lankan Army, the Commander of the Sri Lankan Navy, the Commander of the Sri Lankan Air Force, the Vice Chancellor of the University and a nominee of the University Grants Commission and a representative of the General Treasury. I think the Honourable Minister mentioned something about a purview of the Treasury being there. I think there's only one person to observe this. But the interesting part is that the quorum for any of these board of governors meetings is 5. So naturally, these meetings could be held without any of these nominees from the Treasury or the University Grants Commission because the quorum is only 5. So today, අපි දකිනවා මේ ජනාධිපතිතුමා 2020 බලයට ආපු ගමන් භික්ෂු පිරිවෙන් අධ්‍යාපනය කරපු ඉන්ස්ටිටියුට්ස් තිබ්බ এডুকেෂන් ඉන්ස්ටිටියුට්ස්. ඒවත් UGC එක යටතට ගේන්න කියලා මහානායක හාමුදුරුවෝ තමයි කිව්වේ. මොකද මේ භික්ෂු පිරිවෙන් අධ්‍යාපනය කරන මේ යුනිවර්සිටිස් කිසිම පිළිවෙලක් නැතුව සිදු වෙනවා කියලා ජනාධිපතිතුමා බලයට ආපු ගමන් මහානායක ස්වාමීන් වහන්සේලා හාමුදුරුවෝ කියලා තමයි අන්තිමට ඒක UGC එක යටතට ගේන්න දැන් කටයුතු කරගෙන යනවා. ගෙනල්ලත් දන්නේ නැහැ. කටයුතු කරගෙන යනවා කියලා අපි දැක්ක ඒ දවස්වල මාධ්‍ය තියෙන. ඉතින් දැන් භික්ෂුන් වහන්සේලාගේ මේ යුනිවර්සිටි එකම UGC එක යටතට ගේන්න ඕන නම් අනිවාර්යයෙන් මේකත් ගේන්න ඕනේ. මොකද දැන් මම දැක්ක මේකේ ප්‍රධානම දේවල් තමයි මේ ඩිසිප්ලින් තියෙනවා. ඉතින් ඩිසිප්ලින් තියෙනවා කියන්නේ යුනිවර්සිටි අධ්‍යාපනයක් වුණාම ඩිසිප්ලින් කොහොමද ඒක UGC එක යුනිවර්සිටි එක ඩිසිප්ලින් තියෙන්න ඕනේ තමයි. ඒකට හමුදාව ගෙනල්ලා ඩිසිප්ලින් කරන්න ඕනේ කියන එක මම කොයි තැනකවත් මම පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් තව. ඒ වගේ තමයි අපි දකිනවා මේකෙන් වෙන්න යන දේවල්. quality of education ඇත්තටම අඩු වෙන්න යනවා. මොකද මේකෙන් ඕන කට්ටියට ඕන කිසිම මොනිටරින් ප්‍රොසෙස් එකක් නැතුව ඔය මොනවා කිව්වත්
මොනවා කිව්වත් යන්න කිසිදු මොනිටරින් ප්‍රොසෙස් එකක් නැතුව තමයි මේ උසස් අධ්‍යාපනය සිදු වෙන්නේ. කැමැති විදියට ඩිග්‍රී කරයි, කැමැති විදියට පන්ති තියයි. අපි දකිනවා මේකේ මේ යන විදිය අනුව දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකේ පළවෙනි PhD හෝල්ඩර් අද අපේ ඉන්න ෆොරින් සෙක්‍රටරි මිස්ටර් කොළඹගේ. එතුමාට තමයි කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකේ දීලා තියෙන පළවෙනි මේ PhD එක. ඉතින් එහෙම PhD දෙන්න යනවා නම් ඉදිරි අනාගතයේදී මට නම් පේන විදිහට මේක මිලිටරි එකේ ඉන්න ඉහළ නිලධාරීන් ඔක්කොටම PhD දෙන්නත් දන්නේ මේක පටන් ගන්නෙ. මොකද මේ රට මිලිටරයිසේෂන් කරගෙන යන විදිහට හමුදාවේ ඉන්න ඉහළ නිලධාරීන් ඔක්කොටම PhD දීලා මිලිටරි ආණ්ඩුවක් එන කාලෙක නැත්තම් ඊළඟ ආණ්ඩුව එනකොට ඇමතිවරු ඔක්කොම මේ PhD හෝල්ඩර්ස් ලෙයි. දැන් මේ PhD ගන්න බැරි අයට PhD දෙන්නත් දන්නේ මේක පටන් ගන්න තියෙනවා. ඊට අමතරව අපි තව බලන්න මොකද මේ ඇත්තටම ලැජ්ජයි ලංකාවේ තියෙන අධ්‍යාපන තියෙන රේටිං ස්ටැටිස්ටික්ස් ගත්තම ඇත්තටම ලැජ්ජයි. දැන් බැලුවොත් එහෙම සිංගප්පූරුවේ තියෙනවා නැන්යන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි මං හිතන්නේ. නැන්යන් ඉන්ස්ටිටියුට් එක තමයි ආසියාවේ පළවෙනි තැන තියෙන්නේ. ඒ කියන්නේ යුනිවර්සිටි රෑන්කින්ග්ස් වලින් නැන්යන් යුනිවර්සිටි ලංකාවේ ආසියාවේ පළවෙනි තැන තියෙන්නේ. මම හොයලා අපේ මේ යුනිවර්සිටි රෑන්කින්ග්ස් මම දැන් 200 ගණන් වලටත් එහා තියෙන්නේ. කොහොමද පළවෙනි 50ෙත් නැහැ, පළවෙනි 100ෙත් නැහැ. කොළඹ යුනිවර්සිටි එකත් නැහැ, පේරත් නැහැ. දැන් මේ විදිහේ තව එකක් ආවොත් එහෙම ලංකාවේ ඉගෙනගෙන වෙන රටකට ගිහිල්ලා PhD එකක්වත් කරන්න යන මාස්ටර්ස් එකක්වත් කරන්න යන අයගේ පිළිගැනීම මොකද්ද? ඉතින් මේක ගැන අපි තාම උනන්දුවෙන් හොයලා බලන්න. මොකද මේ විදිහට ඕන විදිහට ඩිග්‍රී දෙන්න ගියොත් එහෙම කිසිම පිළිවෙලක් නැති විදිහට ඩිග්‍රී දෙයි. ලංකාවේ ඉගෙනගෙන යන ළමයට පිළිගැනීමක් ජාත්‍යන්තරෙත් නැති වෙයි කියන එකත් මම මේ අවස්ථාවේ අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒ වගේම තමයි මට දැනගන්න අවශ්‍යයි මොකද සාමාන්‍යයෙන් ඩිෆෙන්ස් එක ගැන අපි මොන හරි එකක් ප්‍රශ්නයක් අහපු ගමන් කියනවා ජාතික ආරක්ෂාවට මේක අනතුරක් කියන්න බෑ. ඔන්න ඔක තමයි අපිට කියන්නේ. ඉතින් අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ටවත් දැනගන්න බෑ මොනවාද ලංකාවේ තියෙන මේ ආරක්ෂ ඩිෆෙන්ස් එකේ ප්‍රතිවේධ ටක් ගාලා කියයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී අන්න කොටිය අහනවා ඩිෆෙන්ස් ප්ලෑන් එක ගිහිල්ලා කියන්න වෙන්නේ නැති කියලා. ඒකට නෙමෙයි. මාත් ශ්‍රී ලංකීය පුරවැසියෙක් මටත් දැනගැනීමේ අයිතියක් තියෙනවා මොකද්ද මේ ලංකාවේ තියෙන ඩිෆෙන්ස් පොලිසි එක කියලා. මොකද අද බැලුවොත් එහෙම ඩිෆෙන්ස් පොලිසිය මම මොකටද කියලා අහන්නේ මට මතකයි මම නිවුස් එක කියුවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ අවසාන කැබිනට් එකේ 2019 ශ්‍රී ලංකා ඩිෆෙන්ස් පොලිසි කියලා එකක් පාස් වුණා. හරි සබ්මිට් කරා. දැන් අදටත් ලංකාවේ තියෙන්නේ මෙන්න මේකද ඩිෆෙන්ස් පොලිසි එක කියලා මම දැනගන්න ඕනේ. මොකද මේ මිලිටරි එක ඩිෆෙන්ස් පොලිසි එක ඩිෆෙන්ස් මිනිස්ට්‍රියෙන් කරන මේ වී ගබඩා කරන එකේ ඉඳන් මේ රටේ මේ හෙල්ත් ඔතොරිටිස් බලන එකේ ඉඳන් ඔක්කොම මේ ඩිෆෙන්ස් පොලිසි එකේ තියෙන දේවල්ද? ඒ කියන්නේ ලංකාවේ ආරක්ෂාව හා සම්බන්ධ පොලිසිය එකේ තියෙන දේවල්ද මේක? මොකද අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. මුම්තාස් මහල් කියලා තිබ්බා ස්පීකර්ස් ඕල්ඩ් හවුස් කොල්ලු පිටේ තියෙන ලස්සන බිල්ඩින් එකක්. ඒ මුම්තාස් මහල් එක අරගෙන ඒකේ ඩිෆෙන්ස් කොලෙජ් එකක් පටන් ගන්නවා කියලා මම දැක්ක මාධ්‍යයේ. දැන් අපි මේ මාධ්‍ය දකින්න තමයි කියන්නේ. මොකද අපිට වෙන තොරතුරු ගන්න තැනක් නැහැනේ. ඉතින් දැන් මේ මුම්තාස් මහල් එක අද මොකද වෙලා තියෙන්නේ? මුම්තාස් මහල් එකේ ඩිෆෙන්ස් මම ඊයේ පෙරේද යනකොට දැක්ක තාම මේ බිල්ඩින් එක එහෙමම තමයි තියෙන්නේ. දැන් මුම්තාස් මහල් එකේ පටන් ගත්ත එකවත් තාම කරලා නැහැ. ඊට අමතරව තියෙනවා සපුගස්කන්දේ. සපුගස්කන්දෙත් තියෙනවා ඩිෆෙන්ස් ස්කූල් එකක්. ඒකේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ මම දන්නේ නැහැ. හැබැයි ඒ වගේ දේවල් වෙනවා ඒවා හොඳයි. ඩිෆෙන්ස් එකේ හමුදාවේ ඉන්න අයට, මිලිටරි එකේ ඉන්න අයට ඒකේ තියෙන ඉගෙන ගන්න අවශ්‍ය නම් ඒකේ කරන්න කැමති නම් අපි ඒකට විරුද්ධ නැහැ. මොකද ඩිෆෙන්ස් පොලිසි එක අනුව ඒගොල්ලන් කැමති විදිහට ඒගොල්ලන් ට්‍රේන් කරන්න පුළුවන්. දැන් අපිට මේකේ ගැටලුව තියෙන්නේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එක යටතේ සිවිලියන්ස්ටත් උගන්වන්න යන එක ගැන තමයි අපිට මේකේ ගැටලුව තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මම දැක්ක අර කටුබැද්දේ එන්ජිනියරු ආයතනයෙන් අර වාහන වගේක් රෙනොවේට් කරලා ඩිෆෙන්ඩර් වගේක් දාලා හොඳයි. ඒ වගේ දේවල් තව වොකේෂනල් ට්‍රේනින් දෙන්න හමුදාවේ අයට හමුදාවේ ඇතුලේ තියෙන වැඩ කටයුතු කරගෙන යන්න අපි ඒවට විරුද්ධ නැහැ. මේ සිවිල් ඒ කියන්නේ සිවිලියන්ස්ලාගේ এডুকেෂන් එකට අත තියන්න එන්න එපා කියන එක තමයි කියන්නේ. ඒ වගේම තමයි මට තව ගැටලුවක් තියෙනවා අහන්න. අපේ 2009 යුද්ධ ඉවරනම් පස්සේ ඉඳන් 2018 වෙනකල් World Bank statistics වලට අනුව ලක්ෂකින් වැඩි වෙලා තියෙනවා හමුදාව. ලංකාවේ හමුදාවේ ස්ට්‍රෙන්ත් එක ලක්ෂකින් වැඩි වෙලා තියෙනවා. අපි මාසිකව එක හමුදාවේ සොල්දාදුවෙක්ගේ පඩි ඇවරේජ් 50000ක්. මොකද ඒකත් අගේන් අහන්න බෑ දන්නේ නැහැ. මොකද ජාතික ආරක්ෂාවට ඒක ගැටලුවක් කියලා ඒවා කියන්නෙත් නැති වෙයි. මොකද මම පල්ලෙහා ලයිබ්‍රරි එකකින් උත් ඇහුවා. ඒක තාම මාස 3ක් වෙනවා. තාම පිළිතුරක් දීලා නැහැ. පඩි කොහොමද කියලා දැනගන්න. ඉතින් so I have to assume what the salaries would be. So 317,000, let's say on average a soldier is paid a minimum of 50,000 on average. That is $75 million per month. That is $1 billion USD per year.
So now අපි මෙච්චර ඩිෆෙන්ස් එකේ recurrent expenditure අපේ salaries වලට තියෙනවා නම් මම දැනගන්නේ මේ ඔක්කොම අපේ මේ ඩිෆෙන්ස් පොලිසි එකට තියෙනවද කියලා. මොකද අපේ ඩිෆෙන්ස් පොලිසි එක යටතේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න මම දකින විදිහට ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකා හමුදාවට රණ්ඩු ගන්න මේ ඉදිරි අනාගතයේ කවදාවත් අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. I don't think the army will have to fight Sri Lankans. If we are to fight, we might have to fight global superpowers maybe one day. I might live to see that because I'm only 30 years old. Some of you may not, but I might live to see that. So during that time, do you think our defense policy or these soldiers, this military is adequate? Or is that why you are preparing for that? එහෙම අපේ හමුදාවේ ස්ට්‍රෙන්ත් එක වැඩි කරනවා නම් අපේ කෝස්ටල් ඒරියාස් වලත් වැඩි ගන්න වෙනවා. නාවික හමුදාව වැඩි ගන්න වෙයි. අපිට තියෙන්න වෙයි කෝස්ට් එක බේර ගන්න නාවික හමුදාවෙන් තව කට්ටිය දාන්න. මොකද ලංකාව ඇතුලේ රණ්ඩුවක් නැත්තම් පිටින් ඇවිල්ලානේ රණ්ඩු ගන්නෙ. ඉතින් ඒක නිසා I just want to know these things because who are we planning to fight somebody with so many recurrent expenditure. ඒ වගේම තමයි චෙන්කලඩි වල මම විශේෂයෙන් කියන්න ඕනේ මේ චෙන්කලඩි වල තියෙනවා මේ අලුතෙන් පටන් අරන් මේ හමුදාවට ෂූටින් රේන්ජ් එකක්. ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරන්න. මේ ෂූටින් රේන්ජ් එක තියෙන්නේ කිරිහරක් යන පාරක. ඒ කියන්නේ it's not gazetted but කිරිහරක් යන එක. ඔය කිරිහරක්ට පුළුවන් ද ෂූටින් රේන්ජ් එකේ හමුදාව ප්‍රැක්ටිස් කරන තැන කෝකද නැද්ද කියලා බල හැංගි යන්න. ඕන තරම් ඉඩම් තියෙනවා. දැන් ඔය වගේ දේවල් මං අහන්නේ මේ ඩිෆෙන්ස් පොලිසි එක හරහා ආපු ඒවද කියන එක තමයි මගේ ගැටලුව. දැන් මේකට සාමාන්‍ය තත්ත්වයක් අනුව මේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි බිල් එක ගෙනත් තිබ්බනම් අපි දකිනවා GMO එක පාරට බැහැලා කෑ ගහලා හූ තියලා රණ්ඩු කරලා වතුර ගහලා ස්ටුඩන්ට්ස් දකින්න පුළුවන්. හැබැයි මේ කොවිඩ් කාලේදී ඒගොල්ලන්ට ඒ සීමා කරලා එළියට බහින්න බැරි කාලෙක මේ වගේ පනතක් ගෙනල්ලා තියෙනක ඉතාමත්ම තරයේ හෙලා දකින්න ඕනේ. මොකද රටක් ඇතුළත ඒ රටේ ඉන්න ජනතාවට දෙන්න ඕනේ මේකට විරුද්ධත්වය පෙන්වන්න. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ අවුරුද්දකට මම දන්න විදියට A level exam එක ලියනවා ලක්ෂ 3ක්. ඒ ලක්ෂ 3න් 40000ක් විතර තමයි මං හිතන්නේ යුනිවර්සිටි ලංකාවේ හම්බ වෙන්නේ. ඒකේ තව 12000ක් විතර යනවා පිටරට. ගිහිල්ලා පිටරට ෆොරින් ඩිග්‍රී එකක් අරන් එනවා. ඒකටත් අපිට ඩොලර් මිලියන 400ක් විතර අවුරුද්දට අපේ ෆොරින් එක්ස්චේන්ජ් වියදම් වෙනවා. දැන් මේ ඉතුරු ලක්ෂ 3ට අපි මොනවද කරන්නේ? මේ ඉතුරු ලක්ෂ 3ට කරන්න we have to increase our vocational training. අපිට පුළුවන් දැන් බාන් ලංකාවේ ටයිලර් කෙනෙක් කිව්වොත් එimhe ටයිල් කන පිට අලවන ටයිලර්ස්ලාත් ඉන්නවා. ඉලෙක්ට්‍රීෂියන්ස්ලා ටයිලර්ස්ලා ටයිල් අලවන අය කෑ ගහන්න එපා හැපැත්ති නම් මම ටයිල් අලවලා නැහැ කවදාවත්. ඒ වගේ තමයි tiling, electrical work, plumbing, all these are trades. So we have to train our people. දැන් මේ ලක්ෂ 3 යුනිවර්සිටි යන්න බැරි අයට මේ වගේ ට්‍රේනින් දීලා we have to make it professional. We have to bridge the gap. අද ડોක්ටර් කෙනෙක්ගේ පඩියයි ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ගේ පඩියයි අතර ලොකු වෙනසක් තියෙනවා. විදේශ රටවල එහෙම නැහැ. මොකද ඒගොල්ලන් vocational training දීලා ඒගොල්ලන් මේ ටෙක්නික් මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. බොහොම ස්තුතියි. ඒ ටෙක්නික්ස් වල ඒගොල්ලන්ට පුරුදු කරලා that is a profession. So ඒක නිසා අපි we have to adapt instead of coming up with these defense universities and all sorts of things to give your friends PhDs. What you all should do is you all should adopt a mechanism where more people can have access to education. Look at countries like Australia. I mean there is a loan system called HEX. Where students get loans and they can study. So you can increase your university system. Those who earn above a certain income will have to repay the amount that cost for their education. The others don't have to pay. So we have to look at more progressive ideas like this rather than coming up with silly ideas to bring the higher education system also under defense. Now, having said that, තව එකක් තමයි අද මඩකලපුව දිස්ත්‍රික්ක විතර නෙවෙයි උතුරු නැගෙනහිර දොස්තර මහත්වරුන්ට ලොකු හිඟයක් තියෙනවා. මම දන්න තරමෙන් පිටරට විශ්වවිද්‍යාලවල ගිහිල්ලා දොස්තර එක්සෑම් ලියලා ඇවිල්ලා අද ගොඩක් අය ඉන්නවා මේ ඩොක්ටර්ස්ලා හැටියට මෙහෙ මේ ඒගොල්ලන්ව ඇතුල් කරගන්න බැරුව. It's while the honorable minister is here, while the honorable minister is here, I don't know if it comes under his purview, but expedite this process. Make them මෙහෙ ලංකාවේ එක්සෑම් එකක් ලියන්න නම් ඒක ලියන්න දෙන්න. ඒගොල්ලන්ට ට්‍රේනින් දෙන්න ට්‍රේනින් මොකද අපේ පැත්තේ දොස්තර කෙනෙක් නැතුව attendant කෙනෙක්ගෙන් පැන්ඩෝල් ගන්නවට වඩා අපිට හොඳයි පිටරට ගිහිල්ලා මම attendance එක හැලුවට ලක් කරන්නේ මම කියන්නේ දොස්තර කෙනෙක් ඉන්නකොට ඒ දොස්තරට ඔයගොල්ලෝ හරි පත්වීම ලබා දීලා නැති ස්පිරිතාල වලට ගමේ ස්පිරිතාලට අවුරුදු 5ක් ට්‍රාන්ස්ෆර් නැහැ කියලාවත් යවන්න. එතකොට ඒ ගමේ ස්පිරිතාලේ හරි ඒගොල්ලන් වැඩ කරයි. The last thing that I would like to say is that what Sri Lanka has come to is so terrible. මේ වගේ දේවල් ගැන හිතන්න. I would like to say something from the reporters without
borders article RSF ගරු මන්ත්‍රීතුමා 2021. ඔබතුමාගේ කාලය අවසන්. Yes, I'm finishing මේක කියලා මම අවසන් කරන්නම්. බොහොම ස්තුතියි. Press Freedom Predators gallery. දැන් මේ Press Freedom Predators එකේ අපේ ශ්‍රී ලංකාවෙත් අපිට ප්‍රදීප හිමිලා දුවල තියෙනවා මේ තැනක්. අපේ ජනාධිපතිතුමා press point of order. ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරපු පරිදි මමත් යුද හමුදාවේ හිටපු නිලධාරියෙක් වශයෙන් උත් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලැබපු නිලධාරියෙක් හැටියටත් එතුමා මේ නිජබිම් සංකල්පය මත ලංකාවේ දමිළ නිජබිමක් බිහි කරන්නට කැසකවන මන්ත්‍රීතුමා අපේ ඉන්න මම කියන්න එකක් තේරුම් ගත Honorable යුතුයි. ගරු Rasamanik, මන්ත්‍රීතුමිය. you can continue with your speech. so මම කියපු විදිහට මන්න දැක්කද ටක් ගාලා නැගිටලා කිව්වා මේව ගැන කතා කරපුවම අන්න නිජබිම දෙමළ නිජබිමටයි ඉසසද්‍ය වනයි මොකද්ද තියෙන සම්බන්ධතාවය ඔබතුමා හමුදාවේ හිටියට මෙතන හමුදාව ගැන කවුරුත් කතා කරේ නැහැ මෙතන උසස් අධ්‍යාපනය ගැන කතා කරන්නේ ඔබතුමාගෙන් මං අහනවා අඩුම ගානේ මේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි බිල් එක ඔබතුමාද කියෙව්වද එන්න කලින් රාසමානික මැතිතුමා ඔබතුමාගේ කතාව අවසන් කරන්න. නෑ ඉතින් ඔබතුමිය යාව ඩිස්ටර්බ් කරන කතාව අවසන් කරන්න කොහොමද මං කතා කරන්නේ මට පුරුදු නෑ ඔහම කෑ ගහලා මට අන්න ඔන්න ඔය මේක තමයි කියන්නේ මේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ හරි හරි මේ ප්‍රෙස් ෆ්‍රීඩම් ප්‍රෙඩේටර්ස් කියන ආටිකල් එක 100%ක් හරි ප්‍රෙස් ෆ්‍රීඩම් ප්‍රෙඩේටර්ස් එකේ තියෙනවා මාධ්‍යයට නිදහසක් නැති තියෙන්නේ කොහොමද පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කරන්න නැතිකොට අපේ ජනාධිපතිතුමාගේ නම දාලා තියෙනවා මේ ප්‍රෙඩේටර් කෙනෙක් හැටියට ඔබතුමාලා වගේ කට්ටියගේ මේ හැසිරීම නිසා තමයි වෙන්නේ යන්නේ මම මේ කියන වචනේ you'll have to මේ හමුදාවේ ගියා කියලා කියනවා මට පරයා කියලා කියනවා මේකද හමුදාවේ ඉගෙනුවේ කවුද පරයා කියලා කිව්වේ දැන් ලැජ්ජයි remove it from the handset what is going on